හරි. හරි අපි වැඩේ පටන් ගමු. හැමෝටම සුබ උදෑසනක්. හරි. ඕගලන්ට පේසුරු පොත් නැති කට්ටියට මම ෆොටෝස් ටික දාලා තියෙන්නේ ගෲප් එකට. අපි කරන්නේ පේසුරු වල 5 වෙනි පොත තමයි කරන්නේ. රසායනික සමතුලිතතාවය තියෙන පොත. හරි. ඒකේ අපි මුලින්ම පටන් ගමු. අලුත් පොතේ නම් මම පිටු අංක කියන්නම්. අලුත් පොතේ නම් 32 පිටු අංක 32. නැත්තම් ඔයගොල්ලෝ බලන්න අම්ල හා භස්ම අනුමාපන සඳහා දර්ශක කියලා මාතෘකාවක් ඇති. අම්ල හා භස්ම අනුමාපන සඳහා දර්ශක. ඒ යටතේ තියෙන මාක් කරගන්න. හොඳේ පැන්සල් එකකින් මාක් කරගන්න. ඒ යටතේ තියෙන 25 වෙනි ප්‍රශ්නේ, ඒ කියන්නේ 2022 වෙනි ප්‍රශ්නේ, 25 වෙනි ප්‍රශ්නේ කරන්න 2022. ඊට පස්සේ 26 කරන්න, 27 කරන්න, 28 කරන්න, ඒත් එක්කම 33 කරන්න, 33 තියෙන්නේ 2004 16 වෙනි ප්‍රශ්නේ. මුලින්ම මේ ටික කරන්න. ඒ ටික කරන්න කිව්වේ ඕගොල්ලෝ දැන් සමහර ළමයි කිව්වා තාම උගන්වලා නැහැ මේ ප්‍රශ්නේ කිව්වා. බය වෙන්න එපා හොඳේ. ඔයගොල්ලෝ කියවන්න හොඳට ප්‍රශ්නේ කියවන්න හොඳේ. ප්‍රශ්නේ හොඳට කියවන්න. එතකොට හරි. අර විනාඩි 5ක් දෙන්න ටක් ගාලා ප්‍රශ්න ටික කියව ගන්නකො. ගෲප් එකේ දාලා ඇති හොඳේ. මම ෆොටෝස් ටික දාලා ඇති. ඒ පොත් නැති කට්ටිය ඒක බලා ගන්න. සවුන්ඩ් වල ප්‍රශ්න නැහැ නේ. ඇහෙනවා මදි වගේ. තව අයියෙන් කෑ ගන්නවා. තමයි පාන්දර නිසා මගේ සද්ද විතර මේ වෙලාව ඇහෙන්නේ. අයියෙන් කෑ ගන්න ඕනේ නැහැ. සද්ද මදි වගේ නම් කියන්නේ. ඔක්කොම ඇහෙනවනේ. සිග්නල් ප්‍රශ්න තියෙන කෙනෙක් ඉන්නවද? කවුරු එක්කෙනෙක් තාමත් කනෙක්ට් වෙනවා. මම මුලදිත් එක්ක කනෙක්ට් වෙනවා. කවුද දන්නේ සිග්නල් අවුලක් මම හිතන්නේ. හරි අපි බලමු ප්‍රශ්නේ. හරි මුලින් බලමු 25 වෙනි ප්‍රශ්නේ. ඇහෙනවනේ කට්ටියට. මුලින් බලමු 25. මොකද කියන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 25ක කොටසක් HCl ද්‍රාවණයක් සමග අනුමාපනය කිරීමේදී අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුත්තේ පහත සඳහන් කුමන ක්‍රියාවද කියලා අපෙන් අහනවා.
ඒ අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕනේ මොන ක්‍රියාවලියද කියලා තමයි අපෙන් අහන්නේ. ඒක ප්‍රශ්නේ ෂුවර්ද? අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුත්තේ පාත සඳහන් කුමන ක්‍රියාවද? ක්‍රියාවද ක්‍රියාව නොවන්නේද? printing mistake තිබ්බද නැත්නම් මම චෙක් කරන්න බැරි වුණා. හරි අපි කියමුකෝ. HCl ද්‍රාවණයෙන් පිපෙට්ටුව සේදීම. මෙතන ද්‍රාවණයක් අනුමාප ෆ්ලාස්කෙන් සේදීම. හරි. දැන් මේක ඔයගොල්ලෝ කියවන්න නැතිනේ. 25. හරි. 25 කියන්නේ 2010 22 වෙනි ප්‍රශ්නේ. හොඳේ 2010 22 වෙනි ප්‍රශ්නේ. එතකොට ඕකෙදි දැනගන්න ඕන සාමාන්‍යයෙන් අපි අනුමාපනයක් කරනකොට දැන් මෙතන ඉන්න හැමෝටම අනුමාපන කරලා ඇති පාඩම. මොකද 2022 කට්ටියට අනුමාපන පටන් ගන්න ඇත්තේ. ඒතර අනුමාපනයක් සිද්ධ කරනකොට මතක තියාගන්න මුලින්ම අපි භාජන පිරිසිදු කරගන්න එපා. පිරිසිදු කරන ක්‍රියාවලියක් තියෙනවා. ඒක ක්‍රම පිළිවෙලක් තියෙනවා. ඒතර මුලින්ම අපි කරන්න ඕනේ ඕනම් භාජනයක් අරගෙන ඒ කියන්නේ ප්ලාස්කුවක් හරි බියුරේට්ටුවක් හරි පිපෙට්ටුවක් හරි අරගෙන මොකද කරන්න ඕනේ? සාමාන්‍ය ජලයෙන් සෝද ගන්න ඕනේ. හරිද? සාමාන්‍ය ජලයෙන් සෝද ගත්තට පස්සේ ඊට පස්සේ අපි ආශ්‍රිත ජලය කියලා තියෙනවා. ආශ්‍රිත ජලයෙන් සෝද ගන්න. හරිද? ආශ්‍රිත ජලයෙන් සෝද ගත්තට පස්සේ බියුරේට්ටුවයි පිපෙට්ටුවයි කියන එක. බියුරේට්ටුව සහ පිපෙට්ටුව කියන එක අපි ඒ අදාළ ඒවට පිරවීමට නියමිත. ඒ කියන්නේ පිපෙට්ටුවට පුරවන්න තියෙන ද්‍රාවණයෙන් හොදන්න ඕනේ. බියුරේට්ටුවට පුරවන්න තියෙන ද්‍රාවණයෙන් හොදන්න ඕනේ. තේරෙනවනේ? දැන් මේ ප්‍රශ්නේ ඉදිරියට ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 25ක කොටස් HCl ද්‍රාවණයක් සමග අනුමාපනය කිරීමේදී. තේරෙනවනේ? එතකොට මෙතන අනුමාපනය කරන්නේ මොකද්ද? HCl වලින් තමයි අනුමාපනය කරන්නේ. මොකද්ද අනුමාපනය කරවන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්. එතකොට ප්ලාස්කුවේ පැය ඔය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණේ ඉන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 25 ප්ලාස්කුවේ ඉන්න ඕනේ. අනුමාපනය කරවන්නේ මොකෙන්ද? අනුමාපනය කරවන්නේ HCl වලින්. HCl වලින් තමයි අනුමාපනය කරවන්නේ. දැන් විද්‍යාගාරයේ තියෙන පිපෙට්ටුව කියලා එකක්. නේද දැකලා තියෙන්නේ? මෙන්න මේ වගේ බටයක් තියෙනවා. බටයක් වගේ එකක්. මේ පිපෙට්ටුව එක එක පරිමාණ වලින් තියෙනවා. මිලිලීටර් 25න් තියෙනවා, මිලිලීටර් 50න් තියෙනවා. තේරෙනවද? එතකොට දැන් මෙන්න මේ ප්ලාස්කුවට අවශ්‍ය පරිමාව අපි මැනගන්නේ මතක තියාගන්න පිපෙට්ටුව ආධාරයෙන්. හොඳේ? පිපෙට්ටුව ආධාරයෙන් තමයි මැනගන්නේ. ඕක ඉස්සර කාලේ නම් කරේ ද්‍රාවණයකට දාලා අපි පිඹින්න උරන්න ඕනේ. මෙතන එක ලකුණක් තියෙනවා මේ මාක් එකක් තියෙන මේ මාක් එකට යනවා උරන්න ඕනේ. ඒකෙදි භයානකයිනේ. ඒකද විද්‍යාගාරයේ ඔයගොල්ලෝ දැකලා ඇති මේ මෙතන තියෙනවා නිකන් රබර් බෝලයක් වගේ සෙට් කරලා තියෙනවා. ඕක මෙහෙම නේව කරනකොට අවශ්‍ය එක උඩට එනවා. ඒතර මේ මාක් එකට වෙනකන් අරගන්නවා. අරගෙන එහෙම්මම ඔබාගෙනම ඉඳලා ගෙනල් ප්ලාස්කෝ ගාවට තියලා හිමීට අතරින්න ඕනේ. ඒකත් මේ කෙලින් එහෙම අතරින්න ඒක ක්‍රමයක් තියෙන හොඳේ කරන. ඒකට අදාළ ප්‍රශ්නයක් මම තෝරගත්තා හොඳේ. මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට ආව මම කියලා දෙන්නම්. ඒක කොහොමද කරන්නේ කියලා. එතකොට මේ ප්ලාස්කුවට දාන එක මැනගන්න මොකෙන්ද පිපෙට්ටුවෙන්. එච්චරයි මතක තියාගන්න ඕනේ. තේරෙනවනේ? බියුරේට්ටුව කියන්නේ මෙන්න එහෙම තියෙනවා නිකන් ඒකත් නිකන් නෝමනියම් බටයක් වයි යටින් කරාමයක් තියෙනවා. හොඳේ. මේකේ පරිමාණ ලකුණු කරලා තියෙන්නේ. හොඳේ. බියුරේට්ටුවේ පරිමාණ ලකුණු කරලා තියෙන්නේ. ඒ බියුරේට්ටුව ආධාරයෙන් තමයි අපි අනුමාපනය සිද්ධ කරන්නේ. දැන් මේ අනුමාපනයේ HCl වලින් අනුමාපනය කරන්නේ. ඒතර ආධාරකයක් මගින් ඔන්න ඔය පිපෙට්ටුව සම්බන්ධ කරගන්න. සෝරි බියුරේට්ටුව සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගෙන ඒකට මොනවාද දාන්න ඕනේ? අනුමාපනය කරවන ද්‍රාවණය දාන්න ඕනේ. ඒ කියන්නේ HCl ද්‍රාවණය දාන්න ඕනේ. මේ ගානේ විදියට. තේරෙනවද? එතකොට මතක තියාගන්න. එතකොට මොකද්ද වෙන්න ඕනේ? බියුරේට්ටුව මොකෙන්ද හොදන්නේ මේ ගානේ විදියට? මේ ගානේ විදියට බියුරේට්ටුව හොදන්න ඕනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින්. සෝරි පිපෙට්ටුව හොදන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින්. බියුරේට්ටුව හොදන්නේ මොනවා වලින්ද? බියුරේට්ටුව හොදන්නේ HCl වලින් තමයි බියුරේට්ටුව හොදන්නේ. ඔන්න ඕක තමයි පිරිසිදු කරන ක්‍රියාවලිය. තේරෙනවද? මුලින්ම ආශ්‍රිත ජලයෙන් හේදුවා. ඊට පස්සේ බියුරේට්ටුව සහ පිපෙට්ටුව පමණක් ඒවා පිරවීමට නියමිත අදාළ ද්‍රාවණ වලින් සෝදන්න ඕනේ.
ෆ්ලාස්කෝ හොදන්නේ ආශ්‍රිත ජලයෙන් විතරයි. තේරෙනවද? ඒක ආශ්‍රිත ජලයෙන් විතරයි. දැන් මේ පිපෙට් 2 සහ බියුරේට් 2 අදාළ ද්‍රාවණයෙන් හොදන්න හේතුව තමයි තේරෙනවද? අදාළ ද්‍රාවණය වලින් හොදන්න හේතුව තමයි නිකන් හරි ආශ්‍රිත ජලයෙන් විතරක් හේතුව. මේවැයි ජල බිඳු රැඳෙන්න පුළුවන්. මේව ඇතුලේ අනිවාර්යෙන් රැඳෙනවා. ඇතුලේ පොඩි පොඩි ජල බිඳු රැඳෙනවා. එතකොට අපිට අදාළ පරීක්ෂණය කරන්න අවශ්‍ය ද්‍රාවණය දැම්මම අර ජල බිඳුත් එක්ක එකතු වෙලා මොකක්ද වෙන්නේ? ඒ ද්‍රාවණය තනුක වෙනවා. ද්‍රාවණය තනුක වුණාම අපේ පරීක්ෂණයට දෝෂයක් එනවා. හරියට අපිට අවශ්‍ය අගේ එන්නේ නැහැ පරීක්ෂණය කරාට. අන්නේ දෝෂය මගහරවා ගැනීම සඳහා තමයි අපි ඒක අර විදිහට කරන්නේ. ඒ කියන්නේ අදාළ ද්‍රාවණයෙන් ආයි පාරක් හොදන්නේ ඔන්න ඔය දෝෂය වළක්ව ගන්න. තේරුණාද? ඒකත් හොඳට මතක තියාගන්න. එතකොට ඒ කියන්නේ තනුක වීමෙන් නැතිවන දෝෂය වළක්වා ගැනීමට තමයි අපි එහෙම හොදන්නේ. ඒ කියන්නේ පිරවීමට නියමිත ද්‍රාවණයෙන් හොදන්නේ. හරිනේ? හරි දැන් බලමු. HCl ද්‍රාවණයෙන් බියුරේට්ව සේදීම වැරදිනේ. බියුරේට්ව හොදන්න ඕනේ ඒක පිරවීමට නියමිත එකක්. ඒතර HCl වලින් නෙමෙයි හොදන්නේ. හරි. ඒක වැරදි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් අනුමාපන ප්ලාස්කෝ සේදෙන්නේ නෑ. අනුමාපන ප්ලාස්කෝ හොදන්න මොකෙන් විතරද? ආශ්‍රිත ජලයෙන් විතරයි. අනුමාපනයට භාජනය වන ද්‍රාවණවල උෂ්ණත්වය මැනීම. ඒක නම් සිද්ධ කරන්න ඕනේ. හැබැයි මේක කියන අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු දෙයක් කියලා. සාමාන්‍ය උෂ්ණත්වය මනින්න ඕනේ. අපි අනුමාපනයක් සිද්ධ කරනකොට අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු දෙයක් කියනවනේ. ඒක නිසා මේක පොඩ්ඩක් පැත්තකින් තියමු. අනිත් ඒවා බලන්න. ශුන්‍ය ලක්ෂය දක්වා HCl ද්‍රාවණයෙන් බියුරේට් 2 පිරවීම. බියුරේට් 2 ඇතුළත HCl ද්‍රාවණය සේදීම. අරක නම් අපි දැන් නම් කියන වැරදි කියලා. හොඳේ මොකද ශුන්‍ය ලක්ෂය දක්වා HCl ද්‍රාවණයෙන් බියුරේට් 2 පිරවීම. දැන් බියුරේට් 2 පුරවනකොට හොඳේ බියුරේට් 2 පුරවනකොට ශුන්‍ය ලක්ෂය දක්වා HCl වලින් පුරවන්න ඕනේ නැහැ. මොකද අපිට මෙතන බාගෙට පිරුවත් අපි මෙතන මනින්නේ වැය වන පරිමාවක්නේ. මේ පරිමාව එන්න අඩු වෙනවනේ. ඒතර අනුමාපනය වුණාට පස්සේ අනුමාපනයේ මේ අන්තලක්ෂය ආවට පස්සේ අපි මේ කලාමය වහනවා. වහලා මනිනවා. කොච්චරක් වැය වුණාද කියලා. ඒකට අපිට පරාසය ගන්න පුළුවන්. ඒ කියන්නේ ආරම්භයේදී අපි කොච්චර ප්‍රමාණයකට පිරෙව්වද දැන් තියෙන කොච්චර ප්‍රමාණයකට. අඩු කරලා ගන්න පුළුවන්. බිඳුවටම පුරවන්න ඕනේ නැහැ. ඒ නිසා අංක 4 වැරදි. බියුරේට් 2 ඇතුළත HCl ද්‍රාවණයෙන් සේදීම. හරිනේ. අනිවාර්යෙන් ඒක කරන්න බෑ. නැත්තම් දෝෂයක් එනවනේ. බියුරේට් 2 ඇතුළත HCl ද්‍රාවණයෙන් අපි හොදන්න ඕනේ අනිවාර්යෙන්. මොකද පුරවන්නේ HCl වලින් නිසා. තේරෙනවනේ? ඒක උත්තර අංක 5. අවශ්‍යව තියෙනවා ටග් ගන්න නෝට් කරගන්න. ඉතා ඉක්මනින් නෝට් කරගන්න. හරි ඊළඟ ප්‍රශ්නේ බලන්න. මේක සාමාන්‍ය පොඩි දෙයක්. හොඳ ඒක ඒ ප්‍රශ්නේ එච්චර ලොකු වැදගත්කමක් නැහැ. ඊළඟ ප්‍රශ්නේ බලන්න. 26 වෙනි ප්‍රශ්නේ. දර්ශක පහක් සඳහා pH පරාස පහත සටහන් කර ඇත. එතෙන්දී කියනවා මේක මකනවා. මකනවද? හරි. ඒකට එතනදී කියනවා ඝන ඩෙසිමීටරයට මවුල එක වැඩි කිරීම 10 ඍණ 3ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්. ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 25ක්. හොඳේ. ඒ කියන්නේ ෆ්ලාස්ක් වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ම තමයි. හොඳේ. එයාගේ සාන්ද්‍රණය එක වැඩි කිරීම 10 ඍණ 3ක්. ප්‍රමාණය ඝන සෙන්ටිමීටර් 25ක්. එයාව අනුමාපනය කරනවලු HCl ද්‍රාවණයක් සමග අනුමාපනය කරනවලු. HCl වල සාන්ද්‍රණයත් එක වැඩි කිරීම 10 ඍණ 3යි මවුල වෙනවා. වඩාත් සුදුසු වන්නේ කුමන දර්ශකයේද කියලා අහනවා. හරි දැන් අහගන්න. සාමාන්‍යයෙන් දැන් මෙතන අනුමාපනයකට දර්ශකයක් නෙවෙන්නේ. දැන් ඕගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ ප්‍රබල භස්මයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල භස්මයක්. HCl කියන්නේ ප්‍රබල අම්ලයක්. එතකොට මේ අනුමාපන වර්ගය මොකද්ද? ප්‍රබල අම්ල සහ ප්‍රබල භස්ම අනුමාපනය. තේරෙනවද?
එතකොට දැන් මෙතන ප්ලාස්කුවේ මුලින්ම දැන් ප්‍රස්ථාරයක් නිකමට ඇන්දොත් ප්ලාස්කුවේ තියෙන බ්‍රශ්මයක්නේ. අපි දන්නවා බ්‍රශ්ම වල pH එකේ වැඩි, අම්ල වල pH එකේ අඩුයි. එතන මෙතන ප්‍රබල බ්‍රශ්මයක් නිසා pH එකේ සෑහෙන වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ pH එකේ 10ටත් වඩා වැඩි සාමාන්‍යයෙන්. අපි කියන pH එකේ 11ක් වගේ එනවා. හොඳේ. දැන් 11ක ඉඳන් අඩු වෙන්න ඕනේ නේද? මොකද මේ HCl අම්ල බිඳුව වැටෙන්න මේ ද්‍රාවණයේ ඇතුලේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා නේ. එතකොට මොකද වෙන්නේ? තර්කය මොකද්ද? ප්‍රතික්‍රියා කරනකොට දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන HCl ප්‍රතික්‍රියා කරන මොනවද හැදෙන්නේ? හැදෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය. දැන් මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක න උදාසීනයි. කොහොමද ඒ කියන්නේ? මතක තියාගන්න ප්‍රබල අම්ලයකින් සහ ප්‍රබල බෂ්මයකින් සෑදෙන ලවණයක් අනිවාර්යයෙන්ම උදාසීනයි. තේරෙනවද? ඒතර ප්‍රබල බෂ්මයකින් සහ ප්‍රබල අම්ලයකින් හැදෙන ලවණයක් තමයි සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ. ඒක නිසා එයා උදාසීනයි. කිසිම අවුලක් වෙන්නේ නැහැ. එයා හිටියා කියලා කිසිම බලපෑමක් නැහැ. දැන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මොකද වෙන්නේ? ද්‍රාවණය ඇතුලේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන අඩු වෙනවා. හොඳේ? හොඳට අහගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන අඩු වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන අඩු වෙනකොට හොඳේ මවුල ගාන අඩු වෙනකොට මොකද වෙන්නේ? සාන්ද්‍රණය අඩු වෙනවා. තේරෙනවද? පරිමාව වෙනස් වුනේ නැතුණාට මොකද වෙන්නේ? සාන්ද්‍රණය අඩු වෙනවා. පරිමාවත් පොඩි වෙනසක් සිද්ධ වෙනවා. හොඳේ. සාන්ද්‍රණයත් මොකද වෙන්නේ? අඩු වෙනවා. මවුල ගාන අඩු වීම නිසා සාන්ද්‍රණය අඩු වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය අඩු වෙනවා කියන්නේ මාධ්‍යයේ තියෙන OH- ගාන අඩු වෙනවා. තේරෙනවද? මාධ්‍යයේ තියෙන OH- ගාන අඩු වෙනවා. ඒ කියන්නේ pH එකේ අඩු වෙනවා. එහෙනම් මොකද වෙන්න ඕනේ? එන්න pH එකේ අඩු වෙන්න ඕනේ. අඩු වෙලා එකපාරට ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කළ එවුනාට පස්සේ ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක අණුවයි තියෙන්නේ. හොඳයි. නිකන් හිතන්නකො. මේ බිඳුව වැටිච්ච එක අනිත් බිඳුව වැටිච්ච ගමන් සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කළා. දැන් මේ ද්‍රාවණය ඇතුලේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැහැ. තියෙන්නේ කවුරු විතරද? සෝඩියම් ක්ලෝරයිඩ් ජලයයි විතරයි ඉන්න ඕනේ. හැබැයි අපි දන්න අනුමාපනයේදී අපිට පරීක්ෂණය කරනකොට අපිට ඒක හරියටම එහෙම නවත්තන්න බෑ හරි වෙලාවෙදී. තව බිඳු කීපයක් වැටුණාට පස්සේ තමයි අපි කලාමේ වහන්නේ අනිවාර්යයෙන්. ඒක අපේ අතින් සිද්ධ වෙන දෝෂයක්. ඒක නිසා අනිත් බිඳුව වැටෙනවත් එක්කම මොකද වෙන්නේ? ද්‍රාවණය ආම්ලික වෙනවා. ද්‍රාවණය ආම්ලික වෙච්ච ගමන් යනවා pH එක කාගේ ගාවටද? HCl වල pH එක ලබා ගන්නවා. තේරෙනවද? සාමාන්‍ය HCl කියන්නේ ප්‍රබල අම්ලයක්. ඒ කියන්නේ pH එකේ සාමාන්‍ය 2ක් 3ක් වගේ වෙන්න ඕනේ. එතන මෙතන pH පරාසය අපි කියන්නේ ශීඝ්‍ර pH පරාසය කියන්නේ මේ දෙන්න අතර තියෙන pH පරාසය. HCl වල pH අගේ 3ක් කියලා හිතුවොත් හරිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මං කියවනේ 11ක් වගේ කියලා. එතන මේ දෙන්න අතර පරතරය කොච්චරද? 3යි 1යි අතර පරාසයක් තමයි තියෙන්නේ. තේරෙනවද? මේක දැන් pH පරාසය 3යි 11යි අතර 3යි 11යි අතර පරාසයක් තමයි තියෙන්නේ. ඒතර මතක තියාගන්න අපි පාවිච්චි කරන දර්ශකය මෙන්න මේ pH පරාසයට අදාළව තියෙනවා නම් කිසි අවුලක් නැහැ. pH පරාසයට අදාළව ඕනෑම දර්ශකයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි දර්ශකයක් පාවිච්චි කරන්නේ? දර්ශකයක් පාවිච්චි කරන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වුණාද කියලා දැනගන්නනේ. මතක තියාගන්න දර්ශකය සහභාගී වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවට සහභාගී වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දර්ශකයෙන් කරන්නේ සිග්නල් එකක් දෙනවා විතරයි. එයා ද්‍රාවණය ඇතුළේ ඉඳලා එයා සිග්නල් එකක් දෙනවා. දැන් ආම්ලිකයි නම් එයාට ආවේනික වර්ණයක් තියෙනවානේ. එයා සිග්නල් එකක් වර්ණේ දීලා කියනවා මෙන්න දැන් ද්‍රාවණය ආම්ලිකයි. ඔන්න දැන් බාෂ්මිකයි කියලා එයා සිග්නල් එක දෙන එක විතරයි වෙන්නේ. තේරෙනවද? ඒක තමයි දර්ශකයක කාර්යභාරය. දර්ශකයේ pH එකේ මේ හරිය හිටියත් හොඳේ අවුලක් නැහැ මේක කඩාගෙන යනකොට අර දර්ශකයේ pH එකේ පන්නගෙන යන්නේ. එතකොට එයාගේ පාට වෙනස් වෙනවා. පාටකාර. තේරෙනවද? දැන් බාෂ්මික එකේ ඉඳන් ආම්ලික pH පරාසය පන්නනවනේ. පන්නපු ගමන් මොකද වෙන්නේ? එයාගේ පාට වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ ශීඝ්‍ර පරාසයේ pH පරාසයේ තියෙන ඕනෑම දර්ශකයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. එහෙම බැලුවම මෙතන ගොඩාක් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මේ 3ත් 11 අතර pH පරාස තියෙනවා තියෙනවානේ. නේ එතකොට උත්තර කිහිපයක් එන්න ඕනේ. එහෙමද? අන්න දැන් තමයි පොයින්ට් එක. මතක තියාගන්න
මෙහෙම ශීඝ්‍ර pH පරාසයක ශීඝ්‍ර pH පරාසයක් තියෙන්න නම් අදාළ අම්ලය සහ භෂ්මයේ සාන්ද්‍රණය 0.1 වෙන්න ඕන. ඝන ඩෙසිමීටරයට බහුල 0.1 ගානේ වෙන්න ඕන. එහෙම වුණොත් විතරයි pH පරාසය 3ත් 11ත් අතර අපිට ලැබෙන්නේ. හැබැයි දැන් මෙතන එක වැඩි කිරීම 10 ඍණ 3යි කියන්නේ. මේක සුළු කළොත් 1යි 2යි 3යි. ඔහොමනේ. හරි. 0.0.01ක සාන්ද්‍රණයක් තමයි තියෙන්නේ. ඒක සෑහෙන වැඩි. සෑහෙන අඩුයි. සෝරි සෑහෙන අඩුයි. එහෙනම් මොකක්ද වෙන්න ඕනේ? දැන් මෙතන නම් දින්න මොකද? එතකොට දැන් මෙතන සාන්ද්‍රණය අඩුයිනේ. දැන් මේ ශීඝ්‍ර pH පරාසය දෙන්නේ 0.1ක සාන්ද්‍රණයක් තියෙනවා. ඒක තමයි පොයින්ට් එක. දැන් ඔයගලන්ට පේනවා මෙතන මේගලන්ගේ සාන්ද්‍රණය 0.0.0.01. ඒ කියන්නේ ගොඩක් අඩුයි. එතකොට නිකම් ප්‍රස්ථාරයක් ඇන්දොත් එතන ශීඝ්‍ර pH විචලනය වෙන්න ඕනේ දැන් 11යි. ඕමනේ එන්න ප්‍රස්ථාරය. හරි. අනුමාපනය කරනවා. හරි. දැන් මේකෙදි සිද්ධ වෙන්නේ දැන් ශීඝ්‍ර දැන් මෙතන සාන්ද්‍රණය අඩු වෙන්න මේ පරාසය එකින් එක අඩු වෙනවා. එක එක අඩු කරන්න. හරිද? දැන් මෙතන 0.1 ඒ කියන්නේ දැන් 0.1 නේ තියෙන්නේ හරිද? ඒ කියන්නේ මෙතන. දැන් මේක දෙකක් පන්නලා තියෙන මේ දශම ස්ථාන දෙකක් මේ පැත්තට පැනිලා තියෙන්නේ. හරිද? මේ හිතන්න ලේසිම ක්‍රමය හොඳේ. ඔයගලන්ට පේනවා ඇති. මෙතන මෙහෙම ලිව්වොත් මෙයාගේ සාන්ද්‍රණය 0.0.01. හරිද? හරිනම් තියෙන්න ඕනේ කීයක්ද? මේ පරාසය දෙන්න. 0.1ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දශම ස්ථානේ හරිනම් මෙතන තියෙන්න ඕනේ. දැන් මේක මොකද වෙලා තියෙන්නේ? දෙකක් පැනිලා තියෙන්නේ. 1යි 2යි. ඒක නිසා මේ තුනනේ තියෙන්නේ. මේ පරාසය ඔයා දෙකකින් අඩු කරන්න. පරාසය දෙපැත්තෙම දෙකකින් අඩු කරන්න. හරි සරලයි. දැන් මෙතන තුනනේ තියෙන්නේ. දෙකකින් අඩු කරන්න නම් මොකක්ද වෙන්නේ? 3 කියන අගේ වැඩි වෙන්න එපයි. එතකොට 4 5 දෙකකින් වැඩි කරන්න. ඒ වගේ අනිත් පැත්ත එකක් දෙකකින් මොකක්ද වෙන්න ඕනේ? අනිත් පැත්ත එක පරාසය අඩු කරන්න නම් මේ දෙකකින් අඩු කරන්න එපා. උඩාගේ දෙකකින් අඩු කරන්න. ඒ කියන්නේ 10 9. ඔන්න පරාසය. ඔන්න ලේසිම ක්‍රමය. මොකද පැටලෙන්නේ නැහැ. ඕම උගන්නන්නේ මං විතරයි බය වෙන්න එපා. තේරෙනවද? ඔන්න ඕක තමයි හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියාව මේ අපිට දීලා තියෙන සාන්ද්‍රණයට අදාළ pH පරාසය කීයද? 5යි 9යි අතර තියෙන්න ඕනේ. තේරෙනවද? 5යි 9යි අතර තියෙන්න ඕනේ. ඔන්න pH පරාසය හොයාගත්තු විදිය. එතකොට 5යි 9යි අතර තියෙන දර්ශකයක් තමයි අපි හොයාගන්න ඕනේ. 5යි 9යි කියන pH පරාසය තුල තියෙන දර්ශකයක් තමයි අපි හොයාගන්න ඕනේ. හරි බලමු. මෙතන දීලා තියෙනවා. දර්ශක ටික දීලා තියෙනවා. ඒගලන්ට අදාළ pH පරාසය ටික දීලා තියෙනවා. මෙතිලොනිච් ගන්න බෑ. පරාසය තුල නෑනේ. කොංගොරෙට් ඒක ගන්නත් බෑ. මෙතිල් බ්ලූ ගන්න පුළුවන් නේ. ඒක ගන්න පුළුවන්. තුන්වෙනි එක ගන්න පුළුවන්. මෙතිල් ඕනේ ෆිනොප්තලින් ගන්න බෑ. එතකොට තයින්ොප්තිලින් ඒක ගන්නත් බෑ. උත්තර මෙතන ගන්න පුළුවන් උත්තරේ මොකද්ද? කියන්නේ 5ත් 9ත් අතර තියෙන කවුරු විතරද? තුන්වෙනි උත්තරේ විතරයි. මෙතිල් බ්ලූ. මෙතිල් බ්ලූ නේද? දැන් මෙතන මුතු නමක් තියෙනවා. මෙතිල් බ්ලූ තමයි ඔය. අනේ කියවන්න තමයි. තුන්වෙනි දර්ශකයේ තමයි එතකොට ගන්න පුළුවන්. තේරෙනවනේ හරි සරලයි. එන්නේ පොයින්ට් එක මතක තියාගන්න. විශේෂ පොයින්ට් එක මෙන්න මේක. මේ වගේ pH පරාසය දෙන්න නම් මොකද වෙන්න ඕනේ? 0.1ක් වෙන්න ඕනේ. එහෙම එකක් වුණ නැත්තම් හදාගන්න විදිහ තේරෙනවනේ. දශම ස්ථාන මෙතන දෙකක් පැන්නුනා. ඒක නිසා මේයා ගියත් දෙපැත්තෙම දෙකක් පන්න ගත්තා. ඉස්සරහාගේ දෙකකින් වැඩි කරා.
ලොකු වගේ දෙකකින් අඩු කරා. අපි pH පරාසය ගත්තා. ඒ පරාසය තුල තියෙන දර්ශකයක් යොදා ගන්න තියෙන. තේරෙනවද? සාමාන්‍ය දර්ශකවල pH පරාසය මතක තියාගන්න ඕනේ හොඳේ. හරිනේ. හරි. ටග්ගල අවශ්‍යව තියෙනවා ටග ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. දැන් මේකේ තියෙන්නේ දැන් මෙහෙම අඩු වෙනකොට පස්තාර ඇන්දොත් මේ පරාසයත් මෙහෙම අඩු වෙනවා. මේ 0.01ක් වුණාම සිද්ධ වෙන දේ. හොඳේ. 0.01ක් වුණාම පරාසය පෙන්වන විදිය. තව පාටකින් පෙන්නුවොත් මේ අනිත් එක. මේ 0.01ක් වුණා අපිට අවශ්‍යයි. මේ පේනවද මේ? උඩිනුත් අඩු වෙලා යටිනුත් අඩු වෙලා. මම ඒකයි කිව්වේ. අර මතයි ලේසිමක මේ. උඩිනුයි යටිනුයි දෙක ගානේ අඩු කරන්න. වැඩේ හරි. ඔය අවශ්‍යව ටක් ගන්න නෝට් කරගන්න. හරි ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න ටක් ගන්න. හරි ඊට පස්සේ මේකට මම නෝට් එකක් දෙන්නම්. ටක් ගාලා ලියා ගන්න මේකේ විවරණේ. මම කියන එක ලියා ගන්න. මෙහිදී සිදු කරන ලද අනුමාපනය ප්‍රබල අම්ල සහ ප්‍රබල බෂ්ම අනුමාපන වර්ගයක් වේ. ප්‍රබල අම්ල සහ ප්‍රබල බෂ්ම අනුමාපන වර්ගයක් වේ. එනම් මෙහි ශීඝ්‍ර pH පරාසය 3.11 අතර වේ. 3.11 අතර විය යුතුය. එහෙම දාගන්න. ශීඝ්‍ර pH පරාසය 3.11 අතර විය යුතුය. හරි. ඊට පස්සේ තැඹිලි පාට පෑනෙන් ලියා ගන්න. මං කිව්ව පාට පෑන් තියාගන්න කියලා. තැඹිලි පාට පෑනෙන් ලියා ගන්න. සාමාන්‍යයෙන් අපි දර්ශකයක් තෝරා ගැනීමේදී අනුමාපනයට අදාළ ශීඝ්‍ර pH පරාසය තුල තිබෙන ඕනෑම දර්ශකයක් තෝරාගත හැක. ශීඝ්‍ර pH පරාසය තුල තිබෙන ඕනෑම දර්ශකයක් තෝරාගත හැක. හරි. රූලක් කැල්ල දම් පාටින් ලියලා පස්සේ මේක හයිලයිට් කරගන්න. මෙන්න අවශ්‍යම පොයින්ට් එක. රතු පාටින් ලිව්වත් කමක් නැහැ. හොඳේ. මතක තබාගත යුතු අත්‍යවශ්‍යම කරුණ වන්නේ මෙලෙස pH පරාසය 3.11 අතර ලබා දීමට නම් අදාළ අම්ලය සහ බෂ්මේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.1ක් විය යුතුය. අදාළ අම්ලය සහ බෂ්මේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල
0.1 විය යුතුය. ඊට පස්සේ පල්ලෙහාන් ලියන්න. නමුත් මෙම ගණනයේදී අම්ලය සහ භෂ්මයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 1 වැඩි කිරීම 10^3 වන බැවින් මෙහිදී pH පරාසය 3.11 අතර තිබිය නොහැක. 3.11 අතර තිබිය නොහැක. එනම් මෙහිදී නෙමෙයි. ඊට පස්සේ රූලක් කරලා ලියා ගන්න. රූලක් කරලා ඉන්නවද? රූලක් කරලා ඊළඟ පොයින්ට් එක ලියා ගන්න. එනම් අදාළ අම්ලය සහ භෂ්මයේ සාන්ද්‍රණය අඩු වන විට pH පරාසයද අඩු වේ. අදාළ pH පරාසයද අඩු වේ. හරි ඔය අන්තිමටම ලියපු කරුණු දෙකම highlight කරගන්න. ඊට පස්සේ ඕගලන්ගේ භාෂාවෙන් මේ pH පරාසය ගන්න කොහොමද කියන එක ඕගොල්ලෝ ලියා ගන්න. හොඳේ. මම නම් කියන්නේ මෙන්න මේක ඇඳගත්තා නම් හරි ටක් ගාලා. මේක ඇඳගන්න. මේ pH පරාසය අඩු වෙන විදිහ පෙන්න එක. මං කරන්න හිටියේ නිකන් ප්‍රශ්න කර කරන්න හිටියේ. එහෙම කරන්න බෑ අර අපි. මට එහෙම කරලා පුරුද්දක් නෑ ගැවුල. අනර කියලා දිදී තමයි කරන්න ඕනේ නිකන්. මේ ප්‍රශ්නේ කරා උත්තරේ කිව්වා. හරි අපි ඉක්මනින් අනිත් ප්‍රශ්නේ බලමු. 27. හරි 27 බලන්න. ඒ කියන්නේ 2001 32 වෙනි ප්‍රශ්නේ. අනුමාපනය පිළිබඳව සත්‍ය වන්නේ පහත සඳහන් කුමන ප්‍රකාශයේද? සත්‍ය ප්‍රකාශය යන්නේ හොදේ. අම්ල භෂ්ම අනුමාපනයකදී අම්ලය සෑම විටම පියුරෙට්ටුවේ තැබිය යුතුය. මොකද්ද මේ කියන්නේ? අම්ල භෂ්ම අනුමාපනයකදී අම්ලය අනිවාර්යයෙන්ම බියුරෙට්ටුවේලු තියෙන්න ඕනේ. මෙහෙම බැලුවම අපිට අනුමාපනයක් කරන්න වෙන්නේ නැහැ. අපිට කරන්න වෙන්නේ හැමතිස්සෙම මේ ඒ කියන්නේ අම්ලයක් මගින් අනුමාපනය කරන එකක් විතරයි අපිට චෙක් කරන්න වෙන්නේ. භෂ්මයක් මගින් අනුමාපනය කරන අනුමාපනයක් කරන්න බෑ. ඇති අනුමාපනය කරන්න ඕනේ ද්‍රාවණයනේ අපි බියුරෙට්ටුවට දාන්නේ. ඒත් භෂ්මයක් දාන්න බෑනේ මේ කියන විදිහට. ඔව් එහෙම ප්‍රශ්නයක් තිබ්බ ඉස්සර. මේ 2001 නේ. 2001 උත්තරේ කොහොමද දන්නේ? ඒක ඉස්සර තිබ්බා හොඳේ. ඒ කියන්නේ ඉස්සර ප්‍රශ්නයක් තිබ්බා. ඉස්සර පාවිච්චි කරපු බියුරෙට්ටු වල තිබ්බ සිලිකන් ඔක්සයිඩ් එක දිය වෙනවා. භෂ්මයක් දාපු ගමන්. ඇතුල් දැන් අපි භෂ්මයක් දාපු ගමන් ඇතුල් බිත්තියේ තියෙන සිලිකන් ඔක්සයිඩ් එක දිය වෙනවා. දිය වුණාම කඩතොළු වෙනවනේ ඇතුල් පැත්තෙන්. එතකොට අපි අර පුරවන පරිමාව වැරදිනේ. වැරදි පරිමාවක්නේ අපිට ලැබෙන්නේ. අපි ලබා ගන්න පරිමාව වැරදි. එතකොට අපි දෝෂ සහිතව තමයි අපි පරීක්ෂණය සිද්ධ කරන්නේ. ඉතින් ඒක නිසා ඉස්සර බියුරෙට්ටු වලට දැම්මේ අම්ල විතරයි. ඒ ඉස්සර. හැබැයි දැන් එහෙම නැහැ. දැන් එන බියුරෙට්ටු වල එහෙම ප්‍රතික්‍රියා කරන්න නැති වෙන්න ආලේපයක් ගාලා තියෙන ඇතුල් පැත්තේ. සිලිකන් ඔක්සයිඩුයි භෂ්මයි අතර ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැති වෙන්න බියුරෙට්ටුවේ ඇතුල් බිත්තිය ආලේපයක් ගාලා තියෙනවා. ඒක නිසා ওই ප්‍රශ්නේ දැන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දැන් ඕගලන්ගේ විදියට මේ ප්‍රකාශය වැරදි. තේරුණානේ? හරි. දෙවෙනි ප්‍රකාශය. අනුමාපනයේ ආරම්භයේදී බියුරෙට්ටුව සෑම විටම ශූන්‍ය ලක්ෂයට පිරවිය යුතුය. නෑනේ. ඒක වැරදි කියලා අපි කලින් ප්‍රශ්නෙත් කියලා දුන්නානේ මම. බියුරෙට්ටුවේ ශූන්‍ය ලක්ෂය වෙනකම් පුරවන්න ඕනේ නැහැ. මොකද අපි එතන පරාසයක් ගන්නෙ. ඒතර ආරම්භයේදී පුරවපු පරිමාවයි පරීක්ෂණය වුණාට පස්සේ තියෙන පරිමාවයි ගත්තාම පරාසය බලන්න පුළුවන්. පරාසය දැනගන්න පුළුවන්. ඒක නිසා ඒකත් වැරදි. 3. ද්‍රාවණයක් නිකුත් කිරීමෙන් පසු පිපෙට්ටුව තුඩෙහි රැඳී ඇති ද්‍රාවණ කොටස ඉතා පරිස්සමෙන් අනුපාපන ප්ලාස්ක් කොට පිවීමෙන් එකතු කළ යුතුය. මේක
වෙනම හොඳේ පස්සේ වෙලාවක ඔයා කොලයක මේ වාක්‍ය මෙහෙමම ලියාගෙන රතු පෑනෙන් දාගන්න මේ අතිශයින් කළ නොකළ යුතු දෙයක් කියලා. අනිවාර්යෙන් කළ නොකළ යුතු දෙයක්. අන්තිම බිඳුව අපි පිපෙට්ටුවෙන් පිඹලා දාන්නේ නැහැ. අන්තිම බිඳුව අපි ඒක අවුලක් නැහැ. අපි ඒක එහෙම සලකන්නේ නැහැ. ඒකෙන් දෝෂයක් සිද්ධ වෙන ඒක ඊටමත් සුළු දෝෂයක් කියලා තමයි අපි සලකන්නේ. ඒ අන්තිම බිඳුවත් වැටෙන්නම ඕනේ කියලා එහෙම නීතියක් නැහැ. තේරෙනවද? ඒ කියන්නේ දැන් මෙතන පිපෙට්ටුව කියන්නේ මේ ප්ලාස්ටිකුවට දාන්න ඕනේ පරිමාව මැනගන්න එකනේ. පිපෙට්ටුවේ මැනගෙනනේ අපි මෙතන ප්ලාස්ටිකුවට දාගන්නේ. දාගන්නකොට අන්තිම බිඳුව ප්ලාස්ටිකුවට දාන්න ඕනේ කියලා එහෙම කරන්නේ නැහැ. හොඳේ පිමින්නේ නැහැ. ඒක එහෙම කරන්නේ නැහැ. තේරුණාද? ඒක ලියාගෙන රතු පෑනෙන් දාලා පස්සේ ලියාගෙන මේක කළ නොකළ යුතු දෙයක් කියලා. හරි. ඊට පස්සේ හතරවෙනි එක. ඇතැම් අනුමාපනවලදී අන්තලක්ෂය හඳුනා ගැනීම සඳහා දර්ශකයක් එකතු කිරීම අවශ්‍ය නොවේ. හරි. ඇතැම් අනුමාපනවලදී. හරි. අනුමාපන වර්ග 3ක් තියෙනවා. හොඳේ. අනුමාපන වර්ග 3ක් තියෙනවා. අපි ඉගෙන ගන්න. අපි දැන් මේ ඉගෙන ගත්තේ අම්ල භස්ම අනුමාපන. තේරුණානේ? ඒතර අම්ල භස්ම අනුමාපන යටතේම තමයි ඔය කාබනේට අනුමාපන කියන එකත් අයිති වෙන්නේ. මොකද්ද හේතුව? තරකේ මොකද්ද? මොකද කාබනේට කියන්නේ භාෂ්මිකයි. කාබනේට කියන්නේ භාෂ්මික දෙයක්. ඒතර කාබනේට අනුමාපනත් අයිති වෙන්නේ අම්ල භස්ම අනුමාපන වලටම තමයි. තව වර්ගයක් තියෙනවා රෙඩොක්ස් අනුමාපන කියලා. එතන රෙඩොක්ස් ප්‍රතික්‍රියා වලින් ගන්න රෙඩොක්ස් අනුමාපන. අනිත් එක තමයි අවක්ෂේපණය කියලා කියන්නේ. අවක්ෂේපණය අනුමාපන කියලා තව වර්ගයක් තියෙනවා. එතකොට ඔය රෙඩොක්ස් අනුමාපන වලදී තේරෙනවද? රෙඩොක්ස් අනුමාපන වලදී දර්ශකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙන රෙඩොක්ස් ප්‍රතික්‍රියා ඔය උදාහරණයක් විදිහට ඩයික්‍රෝමේට් හොඳේ ඩයික්‍රෝමේට් Cr3+ බවට පත් වෙනවා. අර දැන් මෙතන තියෙන ඔක්සිහරණයක් නේ ඔක්සිහරණයක් න ඔක්සිකරණය වෙන එකක් තියෙන්නේ මෙයත් එක්ක. හරි ෆෙරස් ෆෙරික් බවට පත් වෙනවා. ඔන්න ඔයගේ දැන් අනුමාපනයක් සිද්ධ කරනකොට මෙන්න මේ ප්‍රතික්‍රියා දෙක තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියා දෙක සිද්ධ වෙනකොට ඕගලන්ට පේනවා ඇති දැන් ෆෙරස් ෆෙරික් බවට පත් වෙනකොට. හොඳයි. ෆෙරස් ෆෙරික් බවට පත් වෙනවත් එක මොකද වෙන්නේ? ඩයික්‍රෝමේට් මොනවා බවටද පත් වෙන්නේ? Cr3+ බවට පත් වෙනවා. එතකොට මේගලන්ට ආවේනික වර්ණයන් තියෙනවා. මේ ද්‍රාවණ වල සමහර ද්‍රාවණ වලට ආවේනික වර්ණයන් තියෙනවා. එතකොට මේ ආවේනික වර්ණයන් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. මෙයා වෙන සංයෝගයක් බවට පත් වෙනකොට ආවේනික වර්ණය වෙනස් වෙනවා. වර්ණය වෙනස් වුණා කියන අපි ටග්ගා දැනගන්න නා මෙයා අරය බවට පත් වුණා කියලා. එතකොට අපි දන්නවා පරීක්ෂණය හරි කියලා. දැන් අපි පරීක්ෂණය නතර කළ යුතුයි කියලා අපි දන්නවා. ඒක දර්ශකයක් ඕනේ නැහැ. දර්ශකයෙන් කරන්නේ පාට වෙනස් කරලා අපිට පෙන්වන එකනේ. පාට වෙනස් කරලා එයා කියන දැන් නවත්තපන් පරීක්ෂණය. දැන් හරි. දැන් ආම්ලිකයි නැත්තම් දැන් භාෂ්මිකයි කියලා මේ මිනිහා පණිවිඩය දෙන එක තමයි අපිට කරන්නේ. ඉතින් දර්ශකයෙන් කරන එක මෙතන සිද්ධ වෙනවානේ පාට වෙනස් වෙනවානේ අපිට ඇහැට පේනවනේ. අපි දකිනවා. ඒක සමානක්කයට දර්ශක අවශ්‍ය වෙන්නේ නැහැ. තේරෙනවද? විශේෂයෙන් රෙඩොක්ස් අනුමාපන වලට තමයි අපිට දර්ශක අවශ්‍ය වෙන්නේ නැත්තේ. හැබැයි සමානක්කයට දර්ශක ඕනේ. රෙඩොක්ස් වල සමානක්කයටත් දර්ශක ඕනේ. බහුතරයක්කයට දර්ශක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට මේ ප්‍රකාශය තමයි හරියන්න ඕනේ. හොඳේ. හතරවෙනි ප්‍රකාශය තමයි හරියන්න ඕනේ. පස්වෙනි එකත් බලමු. අන්තලක්ෂයේදී බියුරෙට්ටු පාඨාංක දෙකක අගයන් එකිනෙකට බොහෝ වෙනස් නම් එම පාඨාංක දෙකෙහි සාමාන්‍ය ගණනය කිරීම සඳහා ගත යුතුය. ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බොහෝ වෙනස් නම් බියුරෙට්ටු පාඨාංක දෙකේ අගයන් එකිනෙකට බොහෝ වෙනස් නම් බොහෝ වෙනස් නම් කියන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අපි ඕනම් පරීක්ෂණයක් ඔයගොල්ලෝ දන්නේ නැද්ද ෆිසික්ස් වල වුණත් පරීක්ෂණයේ කිහිප එකපාරක් කරන්නේ නැහනේ. පරීක්ෂණ කිහිප වාරයක් කරලා ඒවෙන් ලබා ගන්න පාඨාංක අගයන් වල සාමාන්‍යනේ අපි ගන්නෙ. නිර්වද්‍ය අගයේ විදිහට ගන්න අපි සාමාන්‍ය අගය තමයි අපි ගන්න. වැඩේ කියන්නේ මෙතන බොහෝ කියන කැලලක් තියෙනවා. මේ අවුරුද්දේ මොකක් කරාද දන්නේ 2001 අනම් බොහෝ වෙනස් කියන්නේ දැන් හිතන්නකෝ දැන් අන්තලක්ෂය එන්න ඕනේ ඝන සෙන්ටිමීටර් 25 එන්න ඕනේ. හරිද?
අපිට එක පරීක්ෂණයක තියෙනවා ඝන සෙන්ටිමීටර් 26 කියලා. ඔන්න බොහෝ සෙයින් වෙනස් වෙලා. ඝන සෙන්ටිමීටර් එකකින් වෙනස් වෙලා. තේරෙනවද? අන්න ඒ වගේ අවස්ථාවකදී අපි මෙන්න මේ අගේ නොසලකා හරින. මේ අගේ මේ පරීක්ෂණේ වැරදි කියලා අපි සලකන්නේ. අපි සාමාන්‍ය ගණනය කරන්නේ අපිට આવොත් 25.1 අවස්ථාවක් આવොත් 25.5 අවස්ථාවක් આવොත් 25.3 අවස්ථාවක් આવොත් අන්න ආසන්න වශයෙන් වෙනස් වෙලා තියෙන්නේ. අන්නේ ආසන්න වශයෙන් වෙනස් වෙලා තියෙන ඒවායේ සාමාන්‍ය අගය අපි ලබා ගන්න. මේ ටික එකතු කරලා දැන් මේ තුන එකතු කරලා තුනෙන් බෙදුවා. අගය ගත්තා. සාමාන්‍ය අගය ගත්තා. දැන් මේකේ බොහෝ සෙයින් වෙනස් වෙනවා කියන කතාව මෙන්න මේක වෙන්න ඕනේ. එහෙම වුණොත් නම් වැරදි හොඳේ. එහෙම වුණොත් වැරදි. මේකේ හරි කියලා ගත්තත් අනිවාර්යෙන් වැරදි. එහෙම බොහෝ සෙයින් වෙන ගොඩාක් වෙන අගයක් වෙනස් වෙලා තියෙනවා නම් ඒ පරීක්ෂණේ වැරදි කියලා අපි නොසලකා හරිනවා. ඒක සාමාන්‍ය අගය ගණනය කරන්න ඒකේ අගය අපි ගන්නෙ නෑ. හැබැයි මේකේ හරිම උත්තරේ කියන්නේ හරිම උත්තරේ ගත්තොත් සත්‍ය වන හරින්ද ඒක වැරදි සත්‍ය වෙන එක නෑනේ හරියට. සත්‍ය වෙන එක ඉතින් උත්තර අංක 4 පහ වැරදිනේ කොහොමද වැරදි? හරි උත්තර අංක 4 එතකොට සත්‍ය එක නෑහන්නේ. ටග්ගලේ අවශ්‍ය වෙටි නෝට් කරගන්න. ඒක එච්චර ඇති ලොකු දෙයක් නෑ. හොඳේ සාමාන්‍ය දේවල්. ඔය මතක තියාගන්න දැන්. මම ඔයගොල්ලන් 33ත් කරන්න කිව්වනේ. මතක විදිහට කරන්න කිව්වා 2004 48 වෙනි MCQ එක. මේ පොතේ විදිහට නම් 33 වෙනි ප්‍රශ්නේ. කරන්න කිව්වනේ. ටග්ගල ඒක ආයි පාරක් කියවන්න ආයි පාරක් කියවන්න. ටග්ගල කියව ගන්න එක. හරිනේ. ඒ ප්‍රශ්නේ බලමු. 2004 48 ඒ කියන්නේ 33 වෙනි ප්‍රශ්නේ. පිපෙට්ටුවක් මගින් දෙන ලද ද්‍රාවණය පිපෙට්ටුවක් මගින් දෙන ලද ද්‍රාවණ පරිමාවක් මැනීමේදී අනුගමනය කළ යුතු නිවැරදි පියවරවල් පහත සඳහන් ඒවායින් කුමන ඒවා වේද? තේරෙනවද? ද්‍රාවණ මනිනකොට අපි අනුගමනය කරන්න ඕන නිවැරදි පියවරවල් තමයි අහන්නේ. නිවැරදි හොඳේ. හරි. දැන් මේ කියලා දීලා මෙන්න කොටක් ගන්න.
කරන විදිහ අහගන්නකෝ. හරි අපි දැන් ප්ලාස්කුවට දැන් මේක පිපෙට්ටුවක් ආධාරයෙන්නේ. ඒකට අවශ්‍ය ටික කියලා දෙන්න. එතකොට පිපෙට්ටුවක් ආධාරයෙන් මොකද්ද මනින්නේ? දැන් මතක තියෙන්න ඕනේ. පිපෙට්ටුවක් ආධාරයෙන් මනින්නේ ප්ලාස්කුවට දාන්න අවශ්‍ය එක. ප්ලාස්කුවට දාන්න අවශ්‍ය එක අපි මනින්නේ මොකෙන්ද? පිපෙට්ටුවෙන්. එතකොට පිපෙට්ටුවෙන් මනිනවා. දැන් ඔන්න අපි මොකක් අය ඔය ද්‍රාවණයක් තියෙනවා HCl ද්‍රාවණයකින් පිපෙට්ටුව දාලා මං කිව්ව උරන්නේ නැහැ කියලා. දැන් උරන්නේ නැහනේ. හොඳේ උරන්නේ නැහැ මොකද්ද කරන්නේ? රබර් බෝලයක් වගේ එකක් සෙට් කරලා කොහොම හරි මේකේ ලකුණු කරපු එකට අදාළ ද්‍රාවණය ඇදලා ගන්නවා. ඇදලා අරගෙන මතක තියාගන්න අපි දැන් මේකේ අදාළ ලකුණට ආවද නැද්ද කියලා චෙක් කරන්න ඕනේ. මේ ද්‍රාවණය තුල ගිල්වල නෙමෙයි. මේ ද්‍රාවණ පුෂ්ඨයෙන් උඩට අරගන්න ඕනේ මේ තුඩ. මෙහෙම ගිල්වන්න බෑ. ඒ තුල ගිල්වල බලන්න බෑ. ෆිසික්ස් කට්ටිය දන්නවා ඇති දැන් ෆිසික්ස් කරලා තියෙන්නේ යාන්ත්‍රික විද්‍යාව කරලා තියෙන්නේ. දවස් තිති පාඩමේදී මතක ඇති මෙහෙම ගිල්වල මෙහෙම පාඩ අංකයක් ලබා ගත්තොත් මොකක්ද වෙන දෝෂේ? මේ වායුගෝලීය පීඩනය නිසා අපිට හරියට මේ ද්‍රව කඳ බලා ගන්න බෑ. මේක දැන් එළියට ගත්ත ගමන් ද්‍රව කඳ වෙනස් වෙනවා. තේරෙනවද? ඒ පාඩ අංක වෙනස් වෙනවා. දැන් මේක අපි දැන් මෙහෙම ගිල්වල තියලා දැන් හරි පාඩ අංකේ දැන් හරි කියලා උස්සනවත් එක්ක මොකද වෙන්නේ? ද්‍රව කඳ වෙනස් වෙනවා. තේරෙනවද? අන්න ඒක හරීම විදියට බලා ගන්න අපි මොකද්ද කරන්න ඕනේ? මේක ගිල්වන්න නැතුව උඩට අරගෙන තමයි බලන්න ඕනේ. දැන් හරිද කියලා. එහෙම නැත්නම් ආයි ගිල්වල ආයි ඉතින් පොඩ්ඩක් මේව කළා ආයි බලන්න ඕනේ. තේරෙනවද? ඊට පස්සේ අරන් ඇවිල්ලා මොකද්ද කරන්නේ? මෙච්චර මෙහෙම නෑ. ගිල්වන්නේ නැහැ හොඳ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ප්ලාස්කුවට ගෙනල්ලා දාන්න ඕනේ. ප්ලාස්කුවට ගෙනල්ලා දාද්දි මොකද්ද වෙන්නේ? දැන් අපේ නෝ හොඳේ. අපේ විද්‍යාගාරේ අපි මං කරේ නෑ හොඳේ. මං ඕක ජීවිතේට කරලා නෑ. බහුතරයක් ළමයි මොකද්ද කරන්නේ? ගෙනාවා, තිබ්බා, බෝස් ගාලා හැලුවා. ඕකනේ කරන්නේ. ඕක අවුලක් නෑ නිකන් එහෙම අම්ල වගේ එකක් නැතුව වෙන එකක් එහෙම බෝස් ගාලා හැලුවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අම්ලයක් වගේ එකක් මෙහෙම බෝස් ගාලා හැලුවොත් මොකද වෙන්නේ? ඒ අවසාන හැලීම තමයි ඉතින්. ඒ ළමයාගේ අවසාන හැලීම තමයි. නිකන් අම්ලයක් එහෙම අතට විසි වුණොත් ඉතින් දන්නව ඇතිනේ මොකද වෙන්නේ කියලා. ඒක නිසා මොකද වෙන්නේ? අපි මෙහෙම හලන්නේ නැහැ හොඳේ. ප්ලාස්කෝ කෙලින් තියලා ප්ලාස්කෝ කෙලින් පිපෙට්ටුව ගෙනල්ලා හැලීමක් සිද්ධ කරන්නේ නැහැ. තේරෙනවද? මේක ඔහොම මේව කරන්නේ මෙහෙම දැම්මොත් විසි වෙනවා. පැට්‍රිකලි අත්දැකීමක් ඇතිනේ එහෙම කරලා බලන්න. හොඳේ. අම්ල නෙමෙයි වතුර එකක් එහෙම පිපෙට්ටුවට ගෙනල්ලා මේව කළා. මෙහෙම එකපාරට හලලා බලන්න. බිංදු 20 වෙනවා. එකක් තමයි මේ බිංදුවක් දෙකක් 20 වුණොත් මෙතන පරිමාව වෙනස් වෙනවා. නිවැරදි අගේ නෙමෙයි අපි දාගෙන තියෙන්නේ. ඔක්කොටම වඩා දැන් මෙතන අම්ලයක් වගේ ඔහොම කරොත් ඒක භයානකයි. තේරෙනවනේ අපිට අනතුරක් වෙන්න පුළුවන්. ඒක නිසා මේක සිද්ධ කරන්නේ නැහැ. එහෙම නෙමෙයි සිද්ධ කරන්නේ. මොකද කරන්න ඕනේ? ප්ලාස්කෝ පොඩ්ඩක් ඇල කරනවා. තේරෙනවනේ? ප්ලාස්කෝ පොඩ්ඩක් ඇල කරලා පිපෙට්ටුව කෙලින් තියෙන. පිපෙට්ටුව සිරස්ව කෙලින් ඉන්නේ. එයා කෙලින් ඉන්නේ. ප්ලාස්කෝ පොඩ්ඩක් ඇල කරලා තමයි හිමීට මේ බිත්ති දිගේ වැක්කිරන විදිහට තමයි අදාළ ද්‍රාවණය අපි ප්ලාස්කෝට එකතු කරගන්න ඕනේ. මේකේ විශේෂත්වය තමයි දැන් මේක පිපෙට්ටුව සිරස්ව තබා ගැනීමේ තියෙන වාසිය තමයි ඔය ද්‍රව පීඩනය නිසා ඇතිවෙන ඔය කතාවල් තියෙනවනේ. ඔන්න ඕක නිසා අපි සිරස්ව තියෙනකොට ද්‍රාවණය පහසුවෙන් ගලාගෙන එනවා. ටක් ගාලා පල්ලයට යනවා. තේරෙනවද? දැන් මේක ඇල කරන්න ප්ලාස්කෝ ඇල කරන්නේ ඇත්තට කියනවා නම් මේ පිපෙට්ටුවේ තියෙන තුඩයි ප්ලාස්කෝයේ තියෙන තුඩයි ස්පර්ශ වෙන්න ඕනේ. තේරෙනවද? ඔය පිපෙට්ටුවේ තුඩ තියෙන මෙහෙම ඇලයක් තියෙනවා. විද්‍යාගාරේ ගිහිල්ලා චෙක් කරලා බලන්න දැන් ඉස්කෝලේ පටන් ගත්තනේ. පිපෙට්ටුවක් දැන් අද ඉස්කෝලේ යනවනම් අදම ගිහිල්ලා චෙක් කරලා බලන්න. අනිවාර්යෙන් විද්‍යාගාරයට ගිහිල්ලා පිපෙට්ටුවක තුඩ චෙක් කරන්න මේ ඇලයක් තියෙන. එන ඇලයක් තියෙන. දැන් ප්ලාස්කෝ අපි මෙහෙම කෙලින් තිබ්බම කෙලින් මෙහෙම මෙතන ගෙනල්ලා තිබ්බොත් මේ ස්පර්ශයක් වෙන්නේ නැහැ. මෙතන තුඩ ගෙනල්ලා වදිනවනේ.
මේ ප්ලාස්ටිකේ බිත්තිය නම් මේක මේ තුඩ වර්ධන දැන් ඇල කරා මොකක්ද වෙන්නේ මේ ප්ලාස්ටිකේ බිත්තියයි පිපෙට්ටුවේ තුඩයි ගානට ස්පර්ශ වෙනවා ඒක තමයි ගානට ගලාගෙන යනවා කිසිම අවුලක් වෙන්නේ නැහැ ඔන්න ඕක තමයි ඇත්තම කතාව එහෙම සිද්ධ කරන්න හේතුව ඇත්තම හේතුව ඕක තමයි යම් කෙනෙක් ඇහුවත් ඇයි මේ කැල කරන්න මොන මගුලකටද මේක කරන්නේ කියලා ඔන්න ඕක තමයි හේතුව තේරෙනවනේ ඒ අදාළ තර්කේ දැනගන්න ඇයි අපි මේක කරන්නේ මොන හේතුවක් නිසාද මේක කරන්නේ ඔන්න ඒකත් කියලා දුන්නොත් මෙන්න මේක නිසා තමයි මෙහෙම කරන්න ඕනි කියලා කියන්නේ තේරුණා හරි ඒ අවශ්‍ය ඒවා ටික මාක් කරගන්න ඒත් එක්කම දැන් අපි ප්‍රශ්නේ කියමු හරි මේ සවුන්ඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවනේ කියන්න ඇයි නැති ප්‍රශ්නයක් කියමු හරි එතකොට ඒක තේරුණානේ දැන් ප්‍රශ්නේ කියමු සිම්පල් ඒ ප්‍රකාශය සිම්පල් ඒ ප්‍රකාශයේදී පිපෙට්ටුව තුල ද්‍රාවණයේ මට්ටම ක්‍රමාංකික ලකුණට සමපාත වනසේ සකස් කරන විට පිපෙට්ටුවේ තුඩ ද්‍රාවණය තුල ගිල්වී තිබිය යුතුය නෑනේ ද්‍රාවණය තුල ගිල්වලා තියන්නේ ඒක වැරදිනේ කලින්ම කිව්වනේ මම ඒක වැරදි මොකද වෙන්න ඕනේ ද්‍රාවණ පුෂ්ඨයෙන් එළියට අරගෙන තමයි අපි පරීක්ෂා කරන්නේ තේරුණානේ එතකොට සිම්පල් ඒ ප්‍රකාශය වැරදි බී ප්‍රකාශය ද්‍රාවණය අනුමාපන ප්ලාස්කුවට දැමීමේදී පිපෙට්ටුවේ තුඩ ප්ලාස්කුවේ ඇතුල් පුෂ්ඨය සමග ස්පර්ශ කළ යුතුයි ඒක හරි මේකේ තියෙන්න ඕනේ විදිය කියලා නෑනේ කියලා තියෙන පිපෙට්ටුවේ තුඩ ප්ලාස්කුවේ බිත්තියට ස්පර්ශ වෙන්න ඕනේ ඔව් ස්පර්ශ වෙන්න ඕනේ තමයි ඒක හරි ස්පර්ශ වෙන්න ඕනේ ඒක හරි සී ප්‍රකාශය දැන් බී ප්‍රකාශය තවදුරටත් විස්තර කරනවා සී ප්‍රකාශය මොකද බලන්න බී ප්‍රකාශය තවදුරටත් විස්තර කරනවා සී ප්‍රකාශය ද්‍රාවණය අනුමාපන ප්ලාස්කුවට දැමීමේදී පිපෙට්ටුව සිරස්වද ප්ලාස්කුව ඇලයටද තබාගත යුතුය දැක්කන් ඇයි එහෙම තබා ගන්න ඇයි එහෙම තබා ගන්න මොකද හේතුව ඒකට හේතුව තමයි බී ප්‍රකාශයෙන් කියලා තියෙන්නේ එම තබා ගන්නේ පිපෙට්ටුවේ තුඩයි ප්ලාස්කුවේ බිත්තියයි හරියට ස්පර්ශ වෙන්න ඕනේ නිසා තේරුණා හරි එතකොට සී ප්‍රකාශයත් හරි ඩී ප්‍රකාශය හරි ඩී ප්‍රකාශය පිපෙට්ටු කිරීමෙන් පිපෙට්ටු කිරීමෙන් නම් ඒ මොකද්ද පිපෙට්ටු කිරීමෙන් අනතුරු පිපෙට්ටුවේ තුඩෙහි පිපෙට්ටු කිරීම අනේවා පිපෙට්ටු කිරීමෙන් අනතුරුව පිපෙට්ටුවේ තුඩෙහි රැඳෙන කුඩා ද්‍රාවණ ප්‍රමාණය පිඹීමෙන් ප්ලාස්කුව තුලට දැමිය යුතුය ඒක වැරදිනේ කලින්ම කිව්වනේ අනිවාර්යෙන් නොකළ යුතු දෙයක් ඒක තේරුණාද ඒක ඩී ප්‍රකාශයත් වැරදි ඒතර හරි මොකද්ද B සහ C විතරයි හරි එතකොට chart එක විදිහට මේකේ උත්තරේ ඉන්නේ B හා C සත්‍යයි හොඳේ උත්තරේ දෙකද කොහෙද AB හරි නම් උත්තරේ 1 BC නම් 2 CD නම් 3 4 AD ඔව් උත්තරේ දෙක එන්න ඕනේ කොහොම හරි B හා C තමයි සත්‍ය වෙන්නේ ඒක මාක් කරගන්න හොඳේ මේ රූප ටික ඇඳගත්තා නම් හරි ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන පස්සේ ඇඳගන්න අවශ්‍ය කරුණු ටික ලියා ගන්න හොඳේ දැන් මෙතනම තියෙන උත්තරේ මේ ප්‍රකාශයම තියෙනවා මෙතන ලියාගත්ත නැහැ C ප්‍රකාශය මගින් B ප්‍රකාශයට හේතුව පැහැදිලි කරයි C ප්‍රකාශය මගින් B ප්‍රකාශයට අදාළ හේතුව පැහැදිලි කරයි තේරුණාද එතරම් තියෙන ගානට විවරණේ